ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සෑම සිළු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ මොහොතේ ඔබ සෑම සිළු දෙනා සූදානම් වෙන්නේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ලක්විරු දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කරන්න. අද ඔබ සෑම සිළු දෙනාටම කියලා දෙන්න කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට මේ ජීවිතයේ තියෙන අනතුරු ගැන වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ජීවමාන කාලේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ නිතර මුණ ගැහෙන්න ආව රජ කෙනෙක් තමයි කෝසල අධිරාජ්‍යය කියලා කියන්නේ. ඒ කොසල් රජතුමා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් දහම් කරුණු විමසුවා. එක්තරා අවස්ථාවක මේ කොසල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට දහවල් කාලේ පැමිණියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා, රජතුමනි, ඔබ මේ දහවල් කාලේ කොහේ සිට එන ගමන්ද? ස්වාමීනි, මම ඔටුනු පන්න රජ කෙනෙක්නේ. ඉතින් අපට බොහෝ රාජකාරි තියෙනවා. මිනිසුන්ගේ කටයුතු, රාජකීය කටයුතු. ස්වාමීනි, මම මේ දහවල් කාලේ ඒ රාජකාරී කටයුතු වල නිරත වෙලා එන ගමන් කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වටහා ගත්තා මේ රජ කෙනෙක් කියලා කියන්නේ බොහෝ රාජකීය කටයුතු තියෙන කෙනෙක්. ඒ රජතුමා රාජකීය සැප සම්පත් වලින් මත් වෙලා ඉන්න කෙනෙක්. රජතුමා රාජකීය සැප සම්පත් භුක්ති විඳිමින් ඒ රාජකීය කටයුතු නිරත වෙමින් ජීවිත කාලය ගත කරනකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා ප්‍රමාදීව තමයි වාසය කරන්නේ. ඉතින් ප්‍රමාදය කියලා කියන ධර්මයේ නොහැසිරීම. බුදුරජාණන් වහන්සේ ඇහුවා, රජතුමනි, ඔබ මොකද්ද හිතන්නේ? ඔබට ඉන්නවා විශ්වාසවන්ත පුද්ගලයෙක්, විශ්වාසවන්ත වචන තියෙන පුද්ගලයෙක් ඔබට ඉන්නවා. ඔබ යටතේ සේවය කරන පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා දවසක් ඔබට ඇවිල්ලා කියනවා, රජතුමනි, මම ආවේ උතුරු දිශාවේ ඉඳලා. මං එනකොට දැක්කා, රජතුමනි, විශාල පර්වතයක් මේ පැත්තට එනවා. මිනිස්සු යට කරගෙන, ගම් නියම් ගම් යට කරගෙන, ගේදොර විනාශ කරගෙන මේ පැත්තට එනවා. ඉතින් රජතුමනි, මේ පුද්ගලයා කියන ඔබට එහෙම මිනිස්සු වනසාගෙන මේ පර්වතේ එනකොට, අනේ රජතුමට පුළුවන් දෙයක් තියෙනවා මේ මොහොතේ කරන්න මේකට කියලා කියනවා. ඒ වගේම රජතුමනි, තවත් පුද්ගලයෙක් ඔබට ඇවිල්ලා කියනවා, විශ්වාසවන්ත පුද්ගලයෙක්, රජතුමනි, මම එන්නේ දකුණු දිශාවේ ඉඳලා. මම දැක්ක රජතුමනි විශාල පර්වතයක් මිනිස්සු විනාශ කරගෙන මේ පැත්තට පෙරලීගෙන එනවා. දැන් පින්වත්නි, ඔබ හිතන්න, අවස්ථාවක මේ වගේ අවස්ථාවක් උදා වුණොත්, මහා පර්වතයක් මිනිස්සු යට කරගෙන ගම් නියම්ව විනාශ කරගෙන අපි ඉන්න දිහාවට එනවා. ඒ රජතුමා ඉන්න දිහාවට එනවා. ඒතර මෙහෙම අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. උන්වහන්සේ අහනවා, මේ විදිහට සිව් දිසාවේ මිනිස්සු 4 දෙනෙක් ඇවිල්ලා විශාල පර්වතයක් මිනිස්සු විනාශ කරගෙන ඔබ දිහාවට එනවා.
ඒ 4 දිනාම කියනවා රජතුමනි ඔබට පුළුවන් දෙයක් මේ වෙලාවේ කරන්න. මොකද රජ කෙනෙක් කියන්නේ මිනිස්සු පාලනය කරන කෙනෙක්. මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්. ඒතර මෙවැනි විනාශකාරී අවස්ථාවක ඒ මිනිස්සු ඇවිල්ලා පිළිසරණක් බලාපොරොත්තුෙන් රජතුමාට කියනවා ස්වාමීනි ඔබට පුළුවන් දෙයක් කරන්න. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත්නි රජතුමාගෙන් පින්වත් මහරජා මෙවැනි වූ භයානක අවස්ථාවක් මෙවැනි වූ භයංකාර අවස්ථාවක් ඔබට ආවොත් එහෙම මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබාගත් ඔබ මොකද්ද කරන දේ කියලා ඇහුවා. රජතුමා කියනවා ස්වාමීනි මෙහෙම අවස්ථාවක් උදා වුණොත් එහෙම මේ වගේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලබාගත්ත මම ධර්මයේ හැසිරීම හැර යහපතේ හැසිරීම හැර කුසල් සිද්ධ කිරීම හැර මට වෙන කරන්න දෙයක් නැහැ කියනවා. දැන් බලන්න පින්වත්නි ඒ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවේ දහම් කරුණු අහපු කෙනෙක්. ධර්මය අහලා තියෙන කෙනෙක්. ඒ නිසා රජතුමා දන්නවා ඒ රජතුමාට යම්කිසි දහම් දැනුමක් තියෙනවා. ඒ නිසා රජතුමා කියනවා ස්වාමීනි මෙවැනි අවස්ථාවක් આવොත් එහෙම මට කරන්න තියෙන්නේ ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම. මොකද මට මීට එහා කරන්න දෙයක් නැහැ. ඊළඟ මොහොතේ දන්නවා මරණයටපත් වෙනවා. මගේ මරණය සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මට ධර්මයේ පිහිට හැර වෙන පිහිටක් නැහැ කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ විශේෂ කාරණාවක් වදාරනවා. ඒ විශේෂ කාරණාව අප හැමදෙනාටම බොහෝම වටිනා මතක තියාගන්න වටින බොහෝම දුර්ලභ කාරණාවක්. පින්වත්නි මේ වගේ කාරණාවක් අපට අහන්න හම්බෙන්නේ විශේෂයෙන් බුද්ධ ශාසනයක පමණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පමණයි. උන්වහන්සේ වදාරනවා පින්වත්නි පින්වත් මහරජා මේ කාරණේ මට ඔබට කියන්න සිද්ධ වෙනවා කිව්වා. මේ කාරණේ මට ඔබට දැනුම් දෙන්න සිද්ධ වෙනවා කිව්වා. රජතුමනි මෙවැනි පර්වතයක් සීල සතුන් විනාශ කරගෙන ගම් නියම්ගම් විනාශ කරගෙන දේපල විනාශ කරගෙන Taman ඉන්න දිහාවට එනවා වගේ අපේ ජීවිතේ ජරාව කියන දේ මරණය කියන දේ මේ ජීවිතය යට කරගෙන යනවා කිව්වා. ତර පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ මේ මහා පර්වතයක් සත්තු මිනිසුන් විනාශ කරගෙන එනවා වගේ ඒ උපමාව කුමකටද උපමා කරන්නේ? අපේ ජීවිතයට එන ජරාවට. ජරාව කියන්නේ වයසට යාම. ඒ වගේ මරණයට. ඒතර මහා පර්වතයක් අපි දිහාවට එනවා වගේ අපිව විනාශ කරගෙන යන්න මේ ජරාව කියන දේ අපිත් එක්ක ඉන්නවා. මරණය කියන දේ අපේ ජීවිතයට ළඟා වෙනවා. ඒතර පින්වත්නි අපට මතක් කරගන්න පුළුවන් මේ මනුස්ස ලෝකයේ සිද්ධ වෙච්ච විනාශයන් ගැන. අපේ ප්‍රායෝගික දෙයක් තමයි අපට දැනගන්න හම්බුණා මීට අවුරුදු ගණනකට කලින් සුනාමිය ආවා. ඒ සුනාමිය ආපු මොහොතේ මිනිස්සු කවුරුත් දැනගෙන හිටියේ නෑ මෙච්චර විනාශයක් වෙනවා කියලා. ඒ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න මිනිස්සු මුහුද සුනාමිය එන්න කලින් ආපස්සට ගියාට පස්සේ මොකද කරේ? මිනිස්සු ගිහිල්ලා ඒ භූමි ප්‍රදේශය අයිති කරගන්න හැදුවා, බෙදා ගන්න හැදුවා. ඒ මුහුදේ වැල්ලේ ඉන්න මාළු එකතු කරන්න පටන් ගත්තා. කවුරුත් දැනගෙන හිටියේ නෑ ඊළඟ මුහුදු රැල්ලක් එනවා කියලා. නමුත් නොසිතූ මොහොතක ඒ මුහුදු රැල්ල ඇවිල්ලා මහා විනාශයක් සිද්ධ කළා. ඒ මිනිස්සු සියලු දෙනා මුහුද බිලිගත්තා. දේපල විනාශ කරා. රටට විශාල හානියක් සිද්ධ වුණා. ඒ වගේම තමයි නායයන්, ගම් වතුර. ඒතර මේ දේවල් හමුවේ මිනිස්සුන්ගේ ජීවිත බොහෝ සෙයින් විනාශ වෙනවා. මරණයටපත් වෙනවා. පෞල් පිටින් මරණයටපත් වෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ විනාශය සිද්ධ වෙනකල් තමන්ගේ ජීවිතේට මේ කාලයේ මේ වෙලාවේ මෙහෙම අනතුරක් සිද්ධ වෙනවා. නමුත් පින්වත්නි අපි දන්නවනම් අපට ජීවත් වෙන්න තියෙන්නේ අද දවසේ විතරයි. හෙට දිනේ අපගේ මරණය සිද්ධ වෙනවා කියලා අපි දන්නවනම් අපි එහෙනම් ජීවත් වෙන්නේ මීට වඩා ගොඩාක් වෙනස් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවධාරණය කරන්නේ අර තමන්ගේ දිහාවට මහා විශාල පර්වත 4ක් සිව් දිශාවෙන් එනවා වගේ ඊළඟ මොහොතේ තමන්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ විනාශයක් ආවොත් එහෙම. ආන් ඒ වගේ පින්වත්නි
මේ ජරාව කියන දේ අපේ ජීවිතය යට කරගෙන යනවා කියනවා. මරණය කියන දේ අපේ ජීවිතය යට කරගෙන යනවා කියනවා. බලන්න පින්වත්නි මේ කාරණය කොච්චර ප්‍රායෝගිකද මේ කාලේ. මේ රටේ ලෝකෙ සිද්ධ වෙන විනාශයන් එක්කලා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කොයිතරම් තහවුරු වෙනවද? දැන් ඔබට දකින්න පුළුවන් අද කාලේ ගොඩාක් ප්‍රවෘත්තිවල ඇක්සිඩන්ට් සිද්ධ වෙනවා. වාහන අනතුරු. හැමදාම වගේ 4-5 දෙනෙක් ඒ වාහන අනතුරු වලින් මිය යනවා. ඉතින් මේ කවුරුත් දන්නේ නැහැ මේ මොහොතේ මගේ මරණය සිද්ධ වෙනවා. කවුරුත් දන්නේ නැහැ. නොසිතූ මොහොතක නොසිතූ වෙලාවක තමන්ගේ මරණය සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ වගේ ජරාවෙන් මරණයෙන් තමාගේ ජීවිතය යට කරගෙන යනකොට රජතුමනි ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? කියනවා ස්වාමීනි ජරාවෙන් මරණයෙන් මේ විදිහට මාගේ ජීවිතය යට කරගෙන යනවා නම් ස්වාමීනි එහෙනම් මට ඒ හමුවේ කරන්න තියෙන්නේ ධර්මයේ හැසිරීම පමණයි කියනවා. කුසල් කිරීම පමණයි කියනවා. යහපතේ හැසිරීම පමණයි කියනවා. පින්වත්නි මේ වෙලාවේ රජතුමා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට ඉන්නවා බොහෝම දක්ෂ ඇත්සේනාව. යුද්ධයේදී මහා හපංකම් පාන බොහෝම දක්ෂ ඇත්සේනාවක් ඉන්නවා කියනවා. ස්වාමිනී මේ ඇත්සේනාවට පුළුවන් කියනවා සතුරන්ගේ මැද්දට ගිහිල්ලා ඒ සතුරන් විනාශ කරලා ඒ යුද්ධයෙන් ජයත් කරලා දෙන්න ඒ ඇත්සේනාවට පුළුවන් කියනවා. හැබැයි ස්වාමීනි මේ ජරාවෙන් මරණයෙන් මේ වයසට යාම කියන දේෙන් මරණය කියන දේෙන් මේ ජීවිතය යට කරගෙන යනකොට ඒ ඇත්සේනාවෙන් පළක් නැහැ කියනවා. ඒ ඇත්සේනාවට බෑ කියනවා සතුරන් පරාජය කරලා මට යුද්ධය දිනලා දුන්නට මට ජරාව කියන දේෙන් ජයත් කරලා දෙන්න බෑ කියනවා. මරණය හැමුවේ මට ජයත් කරලා දෙන්න බෑ කියනවා. ඒ වගේම කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට ඉන්නවා බොහෝම දක්ෂ පාබල සේනාව. රත සේනාවක් ඉන්නවා කියනවා. මේ සේනාවට පුළුවන් අර වගේම යුද්ධයකදී සතුරන් මැද්දට ගිහිල්ලා ඒ සතුරන් පරාජය කරලා ඒ යුද්ධයෙන් ජයත් කරලා දෙන්න පුළුවන් කියනවා. නමුත් ස්වාමීනි ඒ කොයිතරම් දක්ෂ පාබල සේනාවක් වුණත් ඒ සේනාවට බෑ මාව ජරාවෙන් ගලවන්න කියනවා. මරණයෙන් ගලවන්න. දැන් බලන්න පින්වත්නි මේ කියන්නේ කොසල් රජතුමා. ඒ කෝසල රාජ්‍ය කියලා කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණ විශාල රාජ්‍යයක්. අනිත් රාජ්‍යයන්ට වඩා විශාලව පැතිරලා තිබුණ රාජ්‍යයක්. අධිරාජ්‍ය කියන තරම් සුදුසුයි ඒ කොසල් රජතුමා. ඒ තරම් භූමි ප්‍රදේශයක් ඒ රජතුමාට තිබුණා. ඒතර මේ කෝසල රජතුමාට සමහර අවස්ථාවල එක අවස්ථාවක රජතුමා යෝජනාවක් කරනවා ශාක්‍ය රජදරුවන්ට අපේ බුදුරජාණන් වහන්සේගේ වංශයේ රජදරුවන්ට ඒ රාජවංශයෙන් රාජකුමාරිකාවක් එවන්න කියලා. නමුත් ඒ රජතුමාගේ ඉල්ලීමට අර ශාක්‍ය වංශයේ රජදරුවන්ට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද කොසල් රජතුමා කියන්නේ බලවත් කෙනෙක්. ඒතරම් බලවත් රජ කෙනෙක් මේ විදිහට කියනවා. කොහොමද? ඒ තමන්ගේ සේනාවට බෑ කියනවා. යුද්ධය දිනලා දුන්නට මරණය කියන යුද්ධෙන් මාව දිනවන්න බෑ කියනවා. ජරාව කියන යුද්ධෙන් මාව දිනවන්න බෑ කියනවා. ඒ යුද්ධයේදී ජරාව මරණය කියන යුද්ධයේදී මට පිළිහිටට තියෙන්නේ ධර්මයේ විතරයි. කුසල් කිරීම විතරයි. එහෙනම් පින්වත්නි, ඊතරම් රාජකීය රජ කෙනෙකුගේ රාජකීය පාබල සේනාව, රාජකීය යත් සේනාව, රත සේනාව යුද්ධයේදී තමන්ට උපකාරන සිවුරංග සේනාවට වඩා ඒ සිවුරංග සේනාවෙන් තමන්ට ලැබෙන ආරක්ෂාවට වඩා අපට ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව වටිනවා. ඒ ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව අපේ ජීවිතයට බොහෝ සෙයින් වටිනවා. ඒ වගේම මේ කොසල් රජතුමා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට ඉන්නවා කියනවා බොහෝම දක්ෂ ඇමතිවරු. ඒ ඇමතිවරුන්ට පුළුවන් කියනවා සතුරන් ළඟට ගිහිල්ලා ඒ සතුරන් එක කුමන්ත්‍රණය කරලා ඒ අයගේ නුවණ පාවිච්චි කරලා සතුරන් බිඳවලා සතුරන් එක්ක කතා බහ කරලා උපක්‍රමශීලීව ඒ රාජ්‍ය නත්පත් කරගන්න. ඒ අය බොහෝම නුවණක්කාරයි කියනවා. ඒ නුවණ පාවිච්චි කරලා අනිත් රජවරු පවා නම්ම ගන්න පුළුවන් කියනවා ඒ ඇමතිවරුන්ට. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ ඇමතිවරුන්ගේ නුවණට බෑ කියනවා මාව ජරාවෙන් ගලවන්න, මරණයෙන් ගලවන්න. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ රජතුමාට
මේ ජරාව මරණය කියන දේ පෙන්වලා දුන්නාම බලන්නේ රජතුමා කොයිතරම් අර්ථවත් ලෙස ඒ කාරණේ තේරුම් ගන්නවද? ඒ රජතුමා තමන්ගේ ජීවිතේ උපමා කරගනිමින් තමන්ගේ රාජකීය සම්පත් උපමා කරගනිමින් හොඳට අවබෝධ කරගන්නවා මේ ජරාව මරණය කියන දේ තමන්ට කොයිතරම් බලපානවද කියලා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට මේ දහම් කාරණාව කියලා දෙනකොට අර වගේ විශාල පර්වත 4ක් තමන්ගේ දිහාවට ඇවිල්ලා තමන්ගේ මරණය සිද්ධ කරනවා වගේ තමන්ට බේරෙන්න කොයිතරම් අවස්ථාවක්වත් නැහැ. තමන්ට මේ ජරාව මරණය කියන දේෙන් බේරෙන්න කොයිම අවස්ථාවක්වත් නැහැ. අර පර්වත 4 තමන්ගේ දිහාවට එනකොට ඒකෙන් බේරෙන්න අවස්ථාවක් නැහැ වගේ ජරාව මරණය කියන දේ අපේ ජීවිතේ බිලි ගන්නවා. පින්වත් ඔබ කල්පනා කරලා බලන්න, අපේ ජීවිතේට ජරාව කියන දේ එනකොට, වයසට යාම කියන දේ එනකොට අපිට ගැලවෙන්න පුළුවන්ද? බෑනේ. අපි අනිවාර්යෙන් මේ ස්වභාවයට මුහුණ දෙන්න ඕනේ. බෝසතාණන් වහන්සේ බෝසත් අවදීයේදී උන්වහන්සේ වයසට ගිය මිනිස්සෙක් දැක්කා. ඒ වයසට ගිය මිනිස්සයා දැක්කට පස්සේ කියනවා බෝසතාණන් වහන්සේට තිබුණද යම් තරුණ මදයක්. දැන් අපිට තරුණ කාලේ තරුණ මදයක් තියෙනවනේ. අපිට වයසට ගිය කෙනෙක් දැක්කම අපිත් වයසට යනවනේ කියලා හිතෙන්නේ නැහැ. වයසට ගියාට පස්සේ නොකරන දේවල් තරුණ කාලේ අපි කරනවා. ඒ කරන්නේ තරුණ මදයෙන් මත් වෙලා. ඒතර තරුණ මදයෙන් මත් වුනහම තමයි නොයෙකුත් ප්‍රචණ්ඩකාරී දේවල්, යාළුවොත් එක්ක එකතු වෙලා කරන දරබ්බරකම්, අම්මා තාත්තා ගැන ගරුසරු නැතිව හැසිරීම, ගුරුවරුන් ගරුසරු නැති වෙන ඒවා, ඒ තරුණ මදයෙන් මත් වුනහම කරන දේවල් තරුණ කාලේ කරනවා. මොකද ජරාව කියන දේ තමන්ගේ ජීවිතේට එනවා කියලා තමන්ට තේරෙන්නේ නැති නිසා. නමුත් බෝසතාණන් වහන්සේ ඒ අවස්ථාවේ කියනවා, ඒ වයසට ගියපු කෙනා දැක්කහම බෝසතාණන් වහන්සේට හිතුණා කියනවා, අනේ මගේ ජීවිතෙත් එහෙනම් මේ තත්ත්වයටපත් වෙනවනේ. කවදාරි මගේ මේ තියෙන තරුණ බව නැති වෙලා යනවා. කවදාරි මගේ මේ තියෙන හැම රැලි වැටෙනවා. එහෙම දවසක් එනවා. කවදාරි මගේ මේ තියෙන හොඳට කළු කෙස් පැහිලා යනවා. සුදු වෙලා යනවා. කවදා හරි දවසක මගේ මේ තියෙන ශරීර ශක්තිය ජරාවටපත් වුනහම නැති වෙලා යනවා. පින්වත්නි, මේ ශරීර ශක්තිය ජරාව හමුවේ නැති වුනහම ආයේ කවදාවත් ලබා ගන්න පුළුවන්ද? බෑනේ. ඒක ෂේ වෙලා යනවනේ. මේ ස්වභාවය බෝසතාණන් වහන්සේ ඒ දැකීම මාත්‍රයෙන් වටහා ගත්තා කියනවා. ඒ වගේම කියනවා පින්වත්නි, බෝසතාණන් වහන්සේට යම් තිබුණා තරුණ මදයක්, ඒ තරුණ මදය සම්පූර්ණයෙන් දුරු වුණා කියනවා. බලන්න කොයිතරම් ආශ්චර්යද. ඒ වයසට ගියපු කෙනෙක් දැක්කහම බෝසතාණන් වහන්සේගේ තිබුණු තරුණ මදය සම්පූර්ණයෙන් දුරු වුණා කියනවා. ඒතර බෝසතාණන් වහන්සේගේ තරුණ මදය කියන දේ දුරු වුණේ බුද්ධත්වයේදී නෙවෙයි, බෝසත් අවදීයමයි. පින්වත්නි, දේ ආශ්චර්යමත් කාරණයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් දිවිය ගැන පහදින්න බොහෝම ආශ්චර්යමත් කාරණයක් තමයි ඒක. ඒ වගේම කියනවා, ඒ සතර පෙර නිමිති හමුවේ බෝසතාණන් වහන්සේට රෝගියෙක් දැක්කහම උන්වහන්සේට තිබුණා දියම් ආරෝග්‍ය මදයක්. මේ ජීවිතේ රෝගී නොවන ස්වභාවයෙන් යුක්තයි කියලා තියෙන ආරෝග්‍ය මදයක් තිබුණාද? ඒ ආරෝග්‍ය මදය සම්පූර්ණයෙන් දුරු වුණා කියනවා. ඉතිරි නැතිව දුරු වුණා කියනවා. ඒ වගේම මරණයක් දැක්කහම බෝසතාණන් වහන්සේට මේ ජීවිතයේ තිබුණාද යම් ජීවිත මදයක්, ජීවිතේට මරණය එන්නේ නැහැ කියලා තියෙන හැඟීමක්, අනේ තමන් මරණයටපත් වෙනවානේ කියලා තමන් නොදකින ස්වභාවයක්, ඒ ජීවිත මදය සම්පූර්ණයෙන් දුරු වුණා කියනවා. ඉතින් හරීම පහදින්න ඕන කාරණයක් තමයි මේ බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතේ සතර පෙර නිමිති හමුවේ බෝසතාණන් වහන්සේ ලබාගත් අවබෝධය. ඉතින් පින්වත්නි, මේ විදිහට මේ රජතුමා බුදුරජාණන් වහන්සේ ජරාව කියන දේ, මරණය කියන දේ පෙන්වලා දුන්නාම බොහෝම අලංකාර රජතුමා තමන්ගේ ජීවිතයට උපමා කරගනිමින් වටහා ගන්නවා. ඒ වගේම රජතුමා කියනවා, ස්වාමීනි, මට තියෙනවා කියන බොහෝම වස්තු සම්පත්. මගේ රාජකීය භාණ්ඩාගාරයේ ඕනතරම් වස්තු තියෙනවා කියනවා. ඕනතරම් රත්තරන් තියෙනවා කියනවා, රිදී තියෙනවා කියනවා, රාජකීය සම්පත් තියෙනවා කියනවා. ස්වාමිනී භාගතුන් වහන්සේ සතුරන් යුද්ධයට ආපුවාම
මේ සතුරන්ට මේ වස්තුව දීලා වුණත් ඒ සතුරන් නම්ම ගන්න පුළුවන් කියනවා. අනිත් රාජකීය රජවරු පවා මේ වස්තුව පෙන්නලා වස්තුව දීලා ඒ අය නම්ම ගන්න පුළුවන් කියනවා. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ මට කොයිතරම් වස්තුව තිබුණත් කොයිතරම් මිල මුදල් රණ්ඩිදී ආභරණ තිබුණත් ඒ වස්තුවෙන් පළක් නැහැ කියනවා. මේ ජරාව කියන දේත් මරණය කියන දේත් හමුවේ. බලන්න පින්වත්නි. රජ කෙනෙකුට තියෙන රාජකීය වස්තුවෙන්වත් ජරාව මරණය කියන දේ හමුවේ පළක් නැත්තම් අපි ගැන කවර කතාවද? අපිට මේ තියෙන බොහෝම සුළු සම්පත් වලින් මත්වීම අපි නොකළ යුතු දෙයක්. ඒ සම්පත් වලින් මත් වුණාම තමයි අපි මේ ජීවිතයේ ධර්මය අමතක කරන්නේ. අපිට මේ ජීවිතයේ ගුණධර්ම අමතක වෙන්නේ ඒ වස්තු සම්පත් වලින් මත් වුණාම. තරුණ මදයෙන් මත් වුණාම, ආරෝග්‍ය මදයෙන් මත් වුණාම, ජීවිත මදයෙන් මත් වුණාම. ඉතින් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය මොකද්ද? අපේ මේ ජීවිතේ අර පර්වත හතරක් තමන්ගේ දිහාවට ඇවිල්ලා තමන්ගේ මරණය සිද්ධ කරනවා වගේ, තමන්ට බේරෙන්න අවස්ථාවක් නැහැ වගේ, ආන් ඒ වගේ ජරාව කියන දේ, මරණය කියන දේ අපේ ජීවිතේ යට කරගෙන යනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන අවවාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, රජතුමනි ඒක එහෙම තමයි කියනවා. රජතුමනි ඒක එහෙම තමයි. ඔබට ඔබේ ජීවිතේ මේ ජරාවෙන් මරණයෙන් ඔබේ ජීවිතය යට කරගෙන යනකොට මේ කිසිම රාජකීය සම්පත් වලින් පළක් නැහැ කියනවා. කොයිතරම් පාබල සේනාවක්, රත සේනාවක් Tamanට හිටියත් ඒකෙන් පළක් නැහැ කියනවා. ඔබේ ජීවිතේ මේ විදිහට ජරාවෙන් මරණයෙන් යට කරගෙන යනකොට රජතුමනි ඔබට කුසල් කිරීම හැර, ධර්මයේ හැසිරීම හැර, ජීවිතේ යහපතේ යෙදවීම හැර වෙන කරන්න දෙයක් නැහැ කියනවා. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ජරාව මරණය හමුවේ අපට තියෙන පිළිසරණ මොකක්ද එහෙනම්? යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් රැස් කිරීම. ඒතර පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ හැසිරෙන්න කියලා උන්වහන්සේ අවවාදයක් වශයෙන් දේශනා කළා. එහෙනම් මොකද්ද මේ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා, දැන් ඔබ මේ මොහොතේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රවණය කරනවා. මේ දේශනාවේ නම තමයි පබ්බතූපම සූත්‍රය. පර්වතයක් උපමා කරගෙන දේශනා කරපු දේශනාව. පින්වත් මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ කියන උතුම් පොත් වහන්සේගේ. ඒතර මේ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමත් ධර්මයේ හැසිරීමක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රවණය කිරීම, ඒක ධර්මයේ හැසිරීමක්. ඒ වගේ ඔබට මේ ජීවිතේ ලැබෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවන්න, දහම් පොත්පත් පරිශීලනය කරන්න. අන්න ඒකත් ධර්මයේ හැසිරීමක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ සීලය ආරක්ෂා කර ගැනීම ධර්මයේ හැසිරීමක්. බුදුරජාණන් වහන්සේ වදාලා දානය ගැන උන්වහන්සේ වදාලා මේ දන් දීමේ අනුසස්. උන්වහන්සේ වදාලා දානය කියලා කියන්නේ සත්පුරුෂ පඤ්ඤත්තං. සත්පුරුෂයන් විසින් පණ උපදයක්. පණ්ඩිත පඤ්ඤත්තං. මේ ලෝකේ ඉන්න නුවණැතියන් විසින්, පණ්ඩිතයන් විසින්, ඥානවන්ත පුද්ගලයන් විසින් පණ උපදයක් තමයි දානය කියන්නේ. ආන් එනං ඒ දන් දීම කියලා කියන්නේ ධර්මයේ හැසිරීමක්. ඒ වගේම පින්වත්නි, භාවනාව, සිත දමනය කර ගැනීම ධර්මයේ හැසිරීමක්. ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. ධර්මයේ ගුණ අහලා ධර්මයේ තියෙන පිහිටි පිළිසරණ ගැන අහලා ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති කර ගන්නවා. ඒ වගේම සංඝයාගේ ගුණ අහලා ශ්‍රවණය කරලා පැහැදීමක් ඇති කර ගන්නවා. අන්න ඒකත් ඔබේ ජීවිතයේ ඔබ කරන දමනය කර ගැනීමක්. ඔබේ ජීවිතයේ ඔබේ හිත තුනුරුවන් උදෙසා දමනය කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා පැහැදීමක් ඇති කරගත්තා. අන්න ඒකත් ඔබ කරන ධර්මයේ හැසිරීමක්. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ජරාව මරණය කියන දේ අපේ ජීවිතය යට කරගෙන යනකොට ධර්මයේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, යහපතේ සිත යෙදීම හැර වෙන කරන්න දෙයක් නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට රජතුමාට දහම් කරුණු වලින් උත්සාහවත් කරා. දහම් කරුණු පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි හිටියා එක බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයා
බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ පිණ්ඩපාත වැඩීම ඒ බ්‍රාහ්මණයාට එච්චර රිස්සුවේ නැහැ. ඒ බ්‍රාහ්මණය එච්චර කැමති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් නිඳා කළා. සමහර අවස්ථාවල සංඝයා වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට, රහතන් වහන්සේලා වඩිනකොට නිඳා කළා, බැන වැදුනා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන එකට දොස් පැවරුවා. දවසක් බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාගේ නිවස ඉස්සරහින් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ බ්‍රාහ්මණයාගේ මැදුර ඉස්සරහා, නිවස ඉස්සරහා, මාලිගාව ඉස්සරහා බල්ලෙක් නිදාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොටම අර බල්ලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුරන්න පටන් ගත්තා. දැන් මේ බ්‍රාහ්මණයා බොහෝම මිල මුදල් තිබුණු, බොහෝම සැප සම්පත් තිබුණු කෙනෙක්. සැපසේ හිඳපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඇහුවා අර බල්ලගෙන්, "තෝ දෙයිය, ඔබ ඉදත් මට බිරුවා. දැනුත් බුරනවා නේද?" කියලා ඇහුවා. කවුද මේ? අර බ්‍රාහ්මණයා. අර තෝ දෙයිය කියන බ්‍රාහ්මණයා. ඒ බ්‍රාහ්මණයා මීට දවස් ගණනකට කලින්, මීට කාලයකට කලින් මිය ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අර තෝ දෙයිය බ්‍රාහ්මණයා ඉන්නවා ඉපදිලා. තිරිසන් ආත්මික ඉපදිලා, සුනකෙක් වෙලා ඉපදිලා තමන්ගේ මාලිගාව ඉස්සරහම ඉන්නවා. මාලිගාව ඇතුළෙත් නෙවෙයි, ගේට්ටුවෙන් එළියේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොටම බුරන්න පටන් ගත්තා. මොකද්ද මේ? තමන්ගේ කලින් ජීවිතයේ පුරුද්ද. බලන්න පින්වත්නි, කලින් ජීවිතයේ තුනුරුවන් උදෙසා සිත පහදවා ගන්න නොගැනීම නිසා, බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් නොගැනීම නිසා ඒක තමන්ගේ අනිත් ජීවිතයටත් ගියා. තිරිසන් ආත්මයක් ලැබලත් බුදුරජාණන් වහන්සේට බුරන්න පටන් ගත්තා. භාගතුන් වහන්සේ ඇහුවා, "තෝ දෙයිය, ඔබ එදත් මට බිරුවා. දැනුත් බුරනවා නේද?" කියලා ඇහුවා. ලැජ්ජාවටපත් වුණා. මුහුණ පාත් කරගත්තා. ඉතින් පින්වත්නි, මේක තමයි ධර්මයේ නොහැසිරීමෙන් අපට තියෙන අනතුර. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නොහැසිරීමෙන් අපට තියෙන අනතුර. උන්වහන්සේ වදාළ ධර්මයේ නොහැසිරුණොත් එහෙම, උන්වහන්සේ වදාළ ක්‍රමයට අපට ජීවත් වෙන්න බැරි වුණොත් එහෙම, අපටත් ඒ වගේ ජීවිතයක් ලැබෙන්න පුළුවන්. දැන් ඔබට දකින්න හම්බෙනවා මේ කාලේ සිද්ධ වෙන අනතුරු, වාහන අනතුරු. ඒ නොසිතූ මොහොතක මෙහෙම අනතුරක් සිද්ධ වුණොත් එහෙම, තමන්ගේ ජීවිතයේ පිහිටක් පිළිසරණක් තමන්ට ධර්මයෙන් තිබුණ නැත්නම් අපට කොයින්ද පිළිසරණක්? අපට කොයි පැත්තෙන් පිළිසරණක් ලැබෙන්නද? අපට මේ ජීවිතේ තියෙන වස්තු සම්පත් අපේ ඊළඟ ජීවිතයට අපිත් එක්ක එන්නේ නැහැ. අපේ සහෝදරයෙක්, අපේ දෙමව්පියෝ, ස්වාමි භාර්යාව අපිත් එක්ක ඉන්නේ නැහැ. අපේ යහළු මිත්‍රෝ අපිත් එක්ක ඉන්නේ නැහැ. එතකොට මරණයේ හමුවේ අපි තනියම මුහුණ දෙන්න ඕන කාරණාවක් තමයි මරණය කියලා කියන්නේ. ඒ තනියම මුහුණ දෙන්න ඕන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, එතනදී අපට පිහිට වෙන්නේ මේ අපි ශ්‍රවණය කරන, අපි හැසිරෙන්න උත්සාහ කරන ධර්මයේ පමණයි. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බොහෝම අලංකාරව මේ දහම් කාරණාව අපට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා, සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට වැඩ ඉද්දී උන්වහන්සේ මුලින්ම තමන්ට ලැබුණු ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් නොවීම ඒ ඥාණයෙන් දැකවදාලා තමන් වහන්සේ කලින් ජීවිතවලත් ඉපදිලා තියෙනවා කියලා. එතෙක් බෝසතාණන් වහන්සේ දැනගෙන හිටියේ නෑ බෝසත් ජීවිතයේදී කලින් ජීවිතවල තමන් ඉඳලා තියෙනවා. උන්වහන්සේ බෝධි මූලයේදී එදා පළමුවෙන් ඥානය උපදවාගෙන තමන් වහන්සේ දැක්ක කලින් ජීවිතවලත් මේ සසර ගමනේ තමන් ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ දැක්ක කියනවා, සමහර අවස්ථාවල තමන් තිරිසන් ආත්මේ ඉපදිලා ඉන්නවා. සමහර අවස්ථාවල තමන් මනුස්ස ලෝකේ ඉපදිලා. සමහර ජීවිතවල දිව්‍ය ලෝකේ ගිහිල්ලා. සමහර ජීවිතවල බ්‍රහ්ම ලෝකේ ඉපදිලා. උන්වහන්සේ දැක්කා. ඒ වගේම බෝසතාණන් වහන්සේ ඊළඟට උපදවා ගත්ත චුතූපපාත ඥානය. පින්වත්නි, ඥාණයෙන් බෝසතාණන් වහන්සේ දැක්කා තමන් වහන්සේ වගේම අනිත් අයගේ ජීවිතත්, අපේ ජීවිතත්. උන්වහන්සේ දැක්ක කියනවා, අනේ මේ සත්වයින්
මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් සමහර අවස්ථාවල මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්න කෙනා මනුස්ස ලෝකෙන් මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා තිරිසන් ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකේ මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ චුතෝපාත ඥානයේ මේ ස්වභාවය දැක්ක කියනවා. ඉතින් බෝසතාණන් වහන්සේට හරි සංවේගයක් ඇති වුණා කියනවා. අනේ මේ සසර ගමන එන සත්වයින් හරියට දුක් විඳිනවනේ. අනේ මේ සත්වයින් හරි අසරණයිනේ. මේ සත්වයින්ට පිහිටක් පිළිසරණක් නැතුව මේ සත්වයින් සසරේ ගමන් කරනවනේ. උන්වහන්සේ දැක්ක පින්වත්නි සමහර සත්වයින් මනුස්ස ලෝකේ ඉපදිනවා. නමුත් මනුස්ස ලෝකේ ඉපදුනාට මනුස්ස ලෝකේ මිනිස්සු යම් රටාවක ජීවත් වෙනවාද? ඒ රටාවට හැඩ ගැහිලා ඒ මිනිස්සු ජීවත් වෙනවා. තමන්ගේ ජීවිතේ යහපතක් ගැන හිතන්නේ නැහැ. පරලොවක් ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ ජරාවට පත් වෙනව නේද? මරණයට පත් වෙනව නේද කියලා කල්පනා කරන්නේ නැහැ. මනුස්ස ලෝකේ යන රැල්ලට ඒ මිනිස්සුත් ගමන් කරනවා. ජීවිතේ අයහපතේ යොදවනවා. කයින් අයහපත් දේවල් කරනවා. වචනෙන් අයහපත් දේවල් කරනවා. සිතින් අයහපත් දේ හිතනවා. මේ විදිහට සිත කය වචනේ අයහපතේ යොදවලා ඒ රැස් කරගන්න කර්මයේ හේතුවෙන් බෝසතාණන් වහන්සේ දැක්ක කියනවා මනුස්ස ජීවිතේ මරුණට පස්සේ ඒ ජීවිතය අවසන් වුණාට පස්සේ ඒ අයගේ ජීවිත කර්මයේ විසින් අරගෙන යනවා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ. ඉතින් මේ ස්වභාවයේ පින්වත්නි බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී සම්බුද්ධත්වයටපත් නොවීම උන්වහන්සේ දැක්ක කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ දැක්ක කියනවා සමහර සත්වයින් එහෙම වෙන්නේ නැහැ. සමහර සත්වයින් තමන්ගේ ජීවිතය ගැන හිතනවා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතනවා. තමන් මනුස්ස ලෝකයට ආවේ කොහින්ද? තමන්ට මරණින් මත්තේ මොකද්ද වෙන්නේ? තමන්ට මේ ජීවිතේ තියෙන පිහිට පිළිසරණ මොකද්ද? එය හිතනවා. එහෙම හිතලා තමන්ගේ ජීවිතේ වගකීමෙන් යුක්තව ගෙවනවා. තමන්ගේ ජීවිතේ යහපතේ යොදවනවා. තමන් කයින් යහපත් දේවල් කරනවා. අනිත්යට උපකාර කිරීම, දන් දීම, තමන්ගේ සිතකය වචනේ සංවර කරගන්න, සිල් ආරක්ෂා කරගන්න එයයි හිතනවා. මේ විදිහට සිත කය වචනේ යහපතේ යොදවලා ඒ අයගේ ජීවිත ඒ රැස් කරගත්ත කර්මයේ හේතුවෙන් මනුස්ස ලෝකෙන් චුත වුණාට පස්සේ දෙව්ලොව ආදී බ්‍රහ්ම ලෝක ආදී සුගති සම්පත් ලබා ගන්නවා. එක්ක අය මනුස්ස ලෝකේ හරි උපදිනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දිව්‍ය ලෝකයේ දෙවියන් කියපු කාරණාවක් තමයි දිව්‍ය ලෝකයේ දෙවියෙක් චුත වෙන්න සූදානම් වුණාම දිව්‍ය ලෝකයේ දෙවියෙක්ගේ දිව්‍ය ආයුෂ ඉවර වෙලා ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න සූදානම් වුණාම දිව්‍ය ලෝකේ මරණයක් සිද්ධ වෙන්න සූදානම් වුණාම සක්දෙවිඳු ප්‍රමුඛ දෙවියන් කියනවා සක්දෙවිඳු පවා කියනවා නිදුකානන් වහන්සේ නිදුකාණෙනි ඔබ දැන් ඔබගේ දිව්‍ය ආයුෂ අවසන් වෙන්න යන්නේ ඔබ සුගතිය හිත පිහිටුවා ගන්න කියනවා සුගතිය හිත පිහිටුවා ගන්න කියනවා පින්වත්නි මොකක්ද මේ සුගතිය කියලා දෙවියන් කියන්නේ මේ වෙලාවේ දෙවියන් මේ වෙලාවේ කියන්නේ මනුස්ස ලෝකේ යන්න ඔබ මනුස්ස ලෝකේ ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙවියන් කිව්වා කියනවා මොකද්ද උතුම් ලාභය බුදුරජාණන් වහන්සේ නමක් හමුවේ අපට අහන්න ලැබෙන ධර්මය ඒ ධර්මයෙන් පමණයි අපට මේ සංසාර ගමනේ පිහිටක් පිළිසරණක් තියෙන්නේ. ඉතින් මේ කාරණාව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජතුමාට මේ සූත්‍ර දේශනාවෙන් අපට පෙන්වා දෙන්නේ. ඉතින් මේ කාරණාව වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එන සමහර අය උන්වහන්සේගේ ශාසනය පැවිදි වුණා. ඒ ශාසනය පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ දිවි දෙවෙනි කොට ප්‍රගුණ කළා. ඒ ප්‍රගුණ කරගෙන ධර්මයේ පරතරයටපත් වුණා. අපි එයට කියනවා රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ සසර ගමනේ තියෙන භයානක අනතුරු සම්පූර්ණයෙන් දුරු කළා. සියලු සසර දුකින් උන්වහන්සේලා එතර වුණා. පින්වත්නික අවස්ථාවක බොහෝම ලස්සන සිදුවීමක් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දවසක් උන්වහන්සේගේ ධර්මය අහලා එක මිනිස්සෙක් මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ඉතින් මේ මිනිස්සයා
පැවිදි වෙන්න කලින් විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක්. විවාහලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන මතක තියාගෙන කල්පනා කළා මම දැන් එහෙනම් මේ භාගතුන් වහන්සේගේ ධර්මය මගේ දිවි දෙවෙනි කොට ප්‍රගුණ කරන්න පටන් ගන්න ඕනේ කියලා හිතලා වනගත වුණා. වනාන්තරයට ගිහිල්ලා තනිවම හුදකලාවේ ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තා. දවසක් මේ ස්වාමින් වහන්සේගේ බිරිඳ කී ජීවිතේ හිටු බිරිඳ කල්පනා කළා දැන් ඒ බිරිඳට අහන්න හම්බෙලා තියෙනවා සමහර අය පැවිදි වුණාම සිවුරු වරිනවා. සිවුරු ඇරලා යනවා. ඉතින් මේ බිරිඳටත් එහෙම දේවල් අහන්න හම්බුණා. ඉතින් බිරිඳ හිතුවා අර තමන්ගේ ස්වාමියාත් දැන් පැවිදි වෙන්න ගියා. බිරිඳට හිතුණා තමන්ගේ ස්වාමියාත් සමහර විට සිවුරු ඇරලා ආපහු එන්න පුළුවන්. ආයේ එන්න පුළුවන්. ආයේ මන් ළඟට එන්න පුළුවන් කියලා හිතුවා. ඒ බිරිඳ යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි. තමන්ගේ ජීවිතේ වැරදි විදිහට ගත කරපු කෙනෙක්. හොඳ චරිතයක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඉතින් මේ බිරිඳ කල්පනා කළා අර තමන්ගේ ස්වාමී ආපහු ඒ ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ආවොත් එහෙම මට නිදහසේ ගත කරන්න තියෙන ජීවිතය ගත කරන්න බැරි වෙනවා. මට ඕන කෙනෙක් එක්ක ඉන්න බැරි වෙනවා. මට කැමති විදිහට මේ ජීවිතේ ඉන්න බැරි වෙනවා. ඉතින් මේ අසත්පුරුෂ බිරිඳ මොකද කරේ? හිතුවා තමන්ගේ ස්වාමියා මරණයටපත් කරන්න. අර ස්වාමීන් වහන්සේ අපවත් කරන්න. ඉතින් මේ බිරිඳ හොරුන්ට සල්ලි දීලා කිව්වා අසවල් වනාන්තරේ මගේ ස්වාමියා ඉන්නවා පැවිදි වෙලා හුදකලාවේ ඉන්නේ ගිහිල්ලා මරන්න කිව්වා. ඉතින් අර හොර කණ්ඩායමේ මුදල් අරගෙන අර ස්වාමීන් වහන්සේ හොයාගෙන ගියා පින්වත්නි. හොයාගෙන ගිහිල්ලා කොහොම හරි වනාන්තරයේ අර ස්වාමීන් වහන්සේ හුදකලාවේ බවුන් වඩාගෙන ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ හොයාගත්තා. හොයාගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ අපවත් කරන්න ලෑස්ති වුණා. ස්වාමීන් වහන්සේ දැක්කා තමන්ව මරණයට පත් කරන්න මිනිස්සු පිරිසක් දැන් සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා එම්බාසුර දෙටුවනි ඔබලාගේ යම් අරමුණක් තියෙනවද? මාව මරණ අරමුණක් තියෙනවද? ඒ අරමුණ ඔබට ඉෂ්ට කරගන්න පුළුවන්. හැබැයි මට එක දවසක් කල් දෙන්න කිව්වා. මට මේ ධර්මයේ තුල තාම ස්ථිර පිළිසරණකට එන්න බැරි වුණා. මට තාම මේ ධර්මයේ තුල මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න බැරි වුණා. ඒ නිසා මට දවසක් කල් දෙන්න කිව්වා. ඒ දවසක් කල් අරගෙන ඔබේ අරමුණ ඔබ ඉෂ්ට කරගන්න. ඒ දවසක් මට කල් දීලා මා මරුවට කමක් නැහැ කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ ස්වාමින් වහන්සේ තාම මාර්ගඵලයකටපත් වෙන්න පුළුවන් වෙලා නැහැ. නමුත් මේ ස්වාමින් වහන්සේට ඕනේ තමන්ගේ මරණය සිද්ධ වුණත් ධර්මයේ තුල ස්ථීර පිළිසරණකටපත් වෙන්න. ඒ පින්වත්නි මේ ධර්මයේ තුල සෝතාපන්න ආදී පළවෙනි මාර්ගඵලයේ පවා ලැබපු කිනාට අවස්ථාව තියෙන අවස්ථාව තමයි තමන්ගේ ජීවිතයේ ආත්ම භව 7කට තමන්ගේ ජීවිතේ සීමා වෙනවා. උන්වහන්සේ වදාලා ආත්ම භව 7ක් ඇතුළත ඒ ජීවිතේ නිවන් දකින්නවා. අරහත් වේ සාක්ෂාත් කරනවා. බුදුරජාණන් වහන්සේ මේක වදාළ රතන සූත්‍රයේදී ඔබට මතක ඇති පින්වත්නි උන්වහන්සේ වදාරනවා යේ යරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි. ගැඹුරු නුවණක් තියෙන බුදුරජාණන් වහන්සේලා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය දැකපු කෙනෙක් ඉන්නවද? කිංචාපිතේ හොಂತಿ බුසප්පමත්තා. ආන්ගේ කෙනා කිංචාපිතේ හොಂತಿ බුසප්පමත්තා. මේ භවය තුල කොයිතරම් ප්‍රමාද වුණත් නතේ බවං අට්ඨමං ආදියන්ති. ආන්ගේ කෙනා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකපු කෙනා දහම්මැස පහල කරගත්ත කෙනා කොයිතරම් භවයේ පමා වුණත් නතේ බවං අට්ඨමං ආදියන්ති. ආන්ගේ කෙනා කවදාවත් 8 වෙනි භවයකට එන්නේ නැහැ කියනවා. ආත්ම භව 7ක් ඇතුළත තමන්ගේ ගමන අවසන් කරනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මේක තමයි කියනවා ශ්‍රාවක සංඝ රත්නය තුල තියෙන උතුම් මානික රත්නයක් කියනවා. ඒ තියෙන සච්චින සුවත්ති හොතු. මේ සත්‍ය අනුභවයෙන් සිත් වේවා කියලා තමයි රතන සූත්‍රයේ සිත් පතන්නේ. ඉතින් පින්වත් මේ ස්වාමින් වහන්සේ දවසක් කල් ඉල්ලනවා. නමුත් ඒ හුරු කැමති වෙන්නේ නැහැ. කියනවා නෑ මේ මොහොතේ ඔබට මේ මොහොතේම ඔබ මරණයටපත් කරන්න ඕනේ. ඒ නිසා කල් දෙන්න බෑ කියනවා. නමුත් ඒ ස්වාමින් වහන්සේ ඇවිටිලි කර ඉල්ලනවා. නෑ මම මෙතනින් පැනලා යන්නේ නෑ. හෙට උදේම ඔබට පුළුවන් ඔබේ අරමුණ ඉෂ්ට කරගන්න. මට හෙට උදේ වෙනකල් කල් දෙන්න කිව්වා.
නමුත් ඒ හොරු කැමති වෙන්නේ නැහැ පින්වත්නි. ඒ ස්වාමීන් වහන්සේ මොකද කරේ? ළඟ තිබුණු ගලක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේගේ ධනයිස් දෙකට ගහ ගන්නවා. බලන්න මේ සිදුවීම බුද්ධ කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක්. විශාල ගලක් අරගෙන තමන්ගේ ධනයිස් දෙක තලා ගන්නවා. ඒ හොරුන්ට කියනවා දැන් ඔබට පේනවා මගේ ධනයිස් දෙක තැල්ලා තියෙන්නේ. දැන් මට කොහෙවත් යන්න බෑ. මට ඒ නිසා හෙට උදේ වෙනකල් කල් දෙන්න. හෙට උදේම ඔබේ අරමුණ ඔබ ඉෂ්ට කරගන්න. ඉතින් හොරු ඒ නිසා ස්වාමීන් වහන්සේට පැනලා යන්න බැරි නිසා කැමති වෙනවා. අර ස්වාමීන් වහන්සේ ධනයිස් දෙක ලේ පෙරෙද්දි වේදනාව තියෙද්දි ඒ ස්වාමීන් වහන්සේ දා උදේ වෙන්න කලින් මේ ධර්මයේ තුල පිළිසරණකට එන්න උත්සාහ කරනවා. දැන් බලන්න පින්වත්නි තමන්ගේ ජීවිතේ කොයිතරම් තීරණාත්මක අවස්ථාවක්ද කියලා. එක පැත්තකින් තමන් දන්නවා පහවදා උදේට තමන්ගේ ජීවිතේ නැති වෙනවා. තමන් මරණයටපත් වෙනවා. තමන් මරණ මිනිස්සු තමන්ගේ ඉදිරියේ ඉන්නවා. ඒ වගේම දැන් තමන්ගේ ධනිස් දෙක තුවාල වෙලා නැගිටින්නවත් බෑ. මේ වගේ අවස්ථාවකත් ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ හැසිරුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රගුණ කළා. සිත දමනය කරන්න උත්සාහ කළා. බලන්න පින්වත්නි, මොකද ඒ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා තමන්ට පිළිසරණ තියෙන්නේ තමන්ගේ බිරිඳගෙන් නෙවෙයි. තමන්ට පිළිසරණ තියෙන්නේ තමන්ට තියෙන වස්තුවෙන් නෙවෙයි. තමන්ට පිළිසරණ තියෙන්නේ ධර්මයෙන් පමණයි කියන කාරණාව දැනගෙන හිටියා. තමන්ගේ ජීවිතේවත් තමන්ගේ මේ තියෙන ශරීරයවත් තමන්ට පිළිසරණ පිණිස පවතින්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ රාත්‍රිය පුරාවටම ඒ විදිහට ධර්මයේ හැසිරුණා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ ස්වාමීන් වහන්සේ දිවි දෙවෙනි කොට තමන්ගේ මරණය සිද්ධ වෙනවා කියලා දැන ධර්මයේ හැසිරීලත් උන්වහන්සේට පුළුවන් වුණා මේ ධර්මය අවබෝධ කරගන්න. පහවදා උදේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ අරහත් වේ සාක්ෂාත් කළා. පහවදා උදේ ඒ හොරුන් අතින් ඝාතනයටපත් උනේ රහතන් වහන්සේ නමක්. ඒ හොරු ඒ ස්වාමීන් ඒ රහතන් වහන්සේ ඝාතනය කළා. දැන් හොරුන් මේ කාරණාව දන්නේ නැහැ. හොරුන්ට කිසිම ගාණක් නැහැ මේ ධර්මයේ ගැන. දහම් දැනුමක් නැහැ. බුදු කෙනෙක් මෙහෙම ධර්මයක් දේශනා කළා. මේ ධර්මයේ මෙහෙම පිළිසරණක් තියෙනවා. අපි මෙහෙම සසර ගමනක යන්නේ කියලා ඒ කාරණාවේ හොරු දන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් ඝාතනය කරොත් මේ වගේ කර්මයක් රැස් වෙනවා. ඒක හොරු දන්නේ නැහැ. නමුත් ඒ රහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේ ඒක දැනගෙන හිටියා. ඒ දැනගත්තේ මේ ලෝකයේ ඉන්න උතුම්ම සත්පුරුෂයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමක් හමු වෙච්ච නිසා. ඒ ධර්මයේ හමු වෙච්ච නිසා. නමුත් ඒ අවස්ථාව නැති වුණා අර හොරුන්ට. ධර්මයේ පිහිට පිළිසරණ සලසාගත් රහතන් වහන්සේ පිරිනොම් පෑවා. ඒතර පින්වත්නි රහතන් වහන්සේ ඝාතනය කරපේ හොරු අනිවාර්යයෙන්ම ඒ ජීවිතයේ මරණින් මත්තේ නිරේගාමී වෙන්නේ නැති. අන්න බලන්න පින්වත්නි ධර්මයේ පිහිට පිළිසරණ සලසාගත් ජීවිතේ ධර්මයක් නොදන්න ජීවිතයේ අතර වෙනස. ඒ නිසා පින්වත්නි ඔබට මේ ලැබුණු අවස්ථාවේ අපට මේ බොහෝම දුර්ලභ වටින අවස්ථාවක් මේ කාලේ ලැබිලා තියෙනවා. මේ අවස්ථාවේ පින්වත්නි අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ කරගන්න. ඉතින් උන්වහන්සේ වදාළ දේශනා වලින් අපට බොහෝම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මේ සසර ගමනේ තියෙන අනතුරු ධර්මයේ තියෙන පිළිසරණ. ඒතර පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා අදටත් බොහෝම සුරක්ෂිතව මේ මනුස්ස ලෝකයේ තියෙනවා. ත්‍රිපිටක පොත් වහන්සේලාගේ පිරිසිදු බුද්ධ වචනේ තවමත් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඔබට මේ ජීවත් වෙන සුළු කාලයේ කියවන්න. ඔබට කියවන්න වෙලාවක් හදාගන්න බැරි නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතය ශ්‍රවණය කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මේ ජීවිතයේ කියවන්නවත් ශ්‍රවණය කරන්නවත් අවස්ථාවක් ලැබුණ නැත්නම් අපිට මොකද්ද තියෙන පිළිසරණ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබේ ජීවිතයට පිළිසරණ කරගෙන උන්වහන්සේ වදාළ විදිහට මේ ජීවිතය හැඩගස්සාගෙන උන්වහන්සේ වදාළ ආකාරය සිල්වත් ජීවිතයක් ගත කරමින් අපට පුළුවන් ඒ ධර්මයේ පිහිට පිළිසරණ සලසා ගන්න. ඒක අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝයා සමග පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට එක බක මුහුණෙක්
කුරුල්ලෙක් ඒ බක මුහුණ දැක්ක කියනවා භාගතුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ දැකීම මාත්‍රයෙන් ඒ පක්ෂියාට පැහැදීමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ විහාරයට වඩින කල්ම සංඝයා විහාරයට වඩින කල්ම පිටිපස්සෙන් ආවා කියනවා. පිටිපස්සෙන් ඇවිල්ලා විහාරයේ වහලේ ඒ කුරුල්ල වහලා හිටියා. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැක්කා. දැකලා කිව්ව මහණෙනි ඔබට පේනවද අර වහලා ඉන්න පක්ෂියාව බකමුණව පේනවද? ස්වාමීනි භාගතුන් වහන්සේ එහෙමයි කිව්වා. මහණෙනි ඔය බකමුණා භාගතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ සංඝයා දැකලා පැහැදීමෙන් ඉන්නේ කිව්වා. මහණෙනි ඔය බකමුණ අනාගතේ සෝමනස්ස නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කිව්වා. මේ ඇති කරගත්ත පැහැදීමේ කුසලයෙන් බලන්න පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් සංඝයා කෙරෙහිත් ඇති කරගත්ත පැහැදීම මාත්‍රයෙන් ඒ රැස්වුණ කුසලයෙන් අනාගතයේ දවසක සෝමනස්ස නමින් බලන්නේ නමම සෝමනස්ස නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කිව්වා. ඉතින් පින්වත්නි මේක තමයි මේ ධර්මයේ තියෙන පිළිසරණ. බුදු කෙනෙක් කෙරෙහි ඇති කරගන්න පැහැදීම මාත්‍රයෙන් මේ ජීවිතේ පිහිට සලසා ගන්න පුළුවන්. සංඝයා කෙරෙහි ඇති කරගන්න පැහැදීම මාත්‍රයෙන් මේ ජීවිතේ පිහිට සැලසෙනවනේ. භාගතුන් වහන්සේ ඒකයි වදාළේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම ආරක්ෂා කරගන්නවා. චත්තම් මහන්තං යතාවස්ස කාලේ. ලොකු කුඩයක් දරාගෙන ඉන්න කෙනා වර්ෂාවක් තියෙන වෙලාවක චත්තම් මහන්තං ලොකු කුඩයක් දරාගෙන ඉන්න කෙනා කුඩයක් ඉහළගෙන ඉන්න කෙනා ඒ වැස්සෙන් නොතෙමී ඉන්නවා. අන් ඒ වගේ කිව්වා. ධර්මයේ තියෙන පිහිට පිළිසරණ තමයි ධර්මයේ හැසිරෙන කෙනාට තියෙන පිහිට පිළිසරණ තමයි ධර්මයේම සලසන්න කිව්වා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ආන් ඒ වගේ ධර්මයේ තියෙන පිළිසරණ මෙයයි. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ඒ ධර්මයේ හැසිරුණු කෙනා කොහෙද යන්නේ නැත්තේ? දුගතිය යන්නේ කිව්වා. ඉතින් පින්වත්නි ඔබටත් මේ උතුම් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවලින් ඒ සදහම් දහම් කාරණා ඉගෙනගෙන ඔබේ ජීවිතයට ඒ දහම් කාරණා ගලපගෙන බුදුරජාණන් වහන්සේ බුද්ධ අවවාද මේ ජීවිතේ පිළිපදිමින් සිල්වත් ජීවිතයක් ගත කරමින් ධර්මයේ හැසිරෙමින් ඔබගේ ජීවිතයටත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන ලද්දේ තල්ගමුව දෙවනගල පදිංචි විශ්‍රාම ගුරුවරයෙක් වන ඩී.එම්. රණසිංහ මහත්මිය විසින් ඒ මහත්මියගේ පෙබරවාරි 12 වන දිනට යෙදුන 93 වන ජන්මදින නිමිත්තෙන් තමයි මේ ධර්ම දේශනාවට දායකත්වය දරන්නට යෙදුනේ. පළමුවෙන් අපි මේ ධර්ම දේශනාව තුළින් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් සීල දෙවියන්ට අනුමෝදන් කරමු. පින්වත් සග්දෙමිදුන් සතවරන් දිවෙන් ඇතුළු සදේලෝ වාසී සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ පින්තුන්ගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් සීල බ්‍රහ්මරාජීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන සීල දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව ඩී.එම්. රණසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාට දායකත්වයෙන් දරන සීල පින්තුන්ගේ ජීවිතවල සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම පෙබරවාරි 12 වන දින 93 වන ජන්මදිනයේ සැමරූ ඩී.එම්. රණසිංහ මහත්මියට මේ සියලු ධර්ම දානමේ පින අනුමෝදන් වේවා. එම මහත්මියට මේ මනුස්ස ජීවිතයේ තුල තවත් බොහෝ කාලයක් දීර්ඝව සම්පත් ලැබීමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා. ඒ වගේ මේ ජීවිතේ බොහෝ පින් දහම් රැස් කරගන්න, කුසල් දහම් දියුණු කරගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ ධර්මයේ පිහිටි පිළිසරණ සලසා ගන්න වාසනාව ලැබේවා.
ඒ වගේ මහත්මියට මෙවැනි පින්කම් බොහෝසේ මේ ජීවිත තුළ සිද්ධ කරගන්න ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පිහිට පිළිසරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රණසිංහ මහත්මිය නමින් මියගිය ඒ මුක්කුවම්මා මේනියන්ට, ජේ.එම්. ඩිංගිරි බණ්ඩා පියාණන්ට, පියතිලක කීර්ති රණසිංහ මහතාට, ඒ වගේ මියගිය සහෝදර සහෝදරියන්ට මේ සීල පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සීල පින්වතුන් නමින් උදව් උපකාර කළ හැම දෙනාගේ නමින් අනන්ත අසර පුරාවට මිය පරලොව ගිය සීලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සීලු මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සූපත් වේවා. වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත සිටින දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට මේ සීල පින් අනුමෝදන් වේවා. අමරාවතී මහත්මියගේ පවුලේ සීල දෙනාට මේ සීල පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන ඩී.එම්. රණසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාට, ඥාතීන් හිත මිත්‍රාදීන් සෑම සීල දෙනාට මේ සීල පින් එකසේ අනුමෝදන් වේවා. හැම දෙනා මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයෙන් සීල දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සූපත් වේවා. හැම දිනාටම කායික මානසික සැපසැහැල්ලුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂා ආදිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරීන්ම සාර්ථක වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝවාසී හැම දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුව සම්පatti සැලසේවා. රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන ලක්වාසී ලෝවාසී සීල සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ සීල සංඝ රත්නයට උතුම් ධර්මාබෝධ කිරීමේ වාසනාව ලැබේවා. ඒ වගේ මනගාරිකා මේනියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දූපුතුන්ටත්, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා. ඒ වගේම පින්වත්නි, අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ අප සෑම සිළු දෙනාට මේ සීල පින් අනුමෝදන් වේවා. අප සෑම සිළු දෙනාටත් මේ රැස් කළා වූ මේ අනුමෝදන් කරන පුණ්‍ය අනුභවයෙන් නිදුක් නිරෝගී සූපත් භාවයේ සැලසී, දීර්ඝව සම්පත් සැලසී, මේ මනුස්ස ජීවිතයේ තුල බොහෝ පින්දහම් රැස් කරමින් මේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරගන්න, ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීම පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය